අපි නැවතත් මෙතෙක් පාමුල සමග සම්බන්ධ වෙන්නේ මෙතෙක් පාමුල වැඩසටහන මෙත් රේඩියෝ ඔබට සමීප කරවන්නේ ධර්මීය පිළිබඳව අවබෝධයක් කරා යන පුද්ගලයන්ට සඳහා විවර වූ මාර්ගයක් ලෙසින් අනිපසින් ලෞකික ජීවිතය තුළදී ඇතිවෙනා වූ විවිධ ගැටලු අභියෝග ප්‍රශ්න හිත වේදනා මේවා එක්ක මිරිකී තිබෙන පීඩා විඳින සමාජයකට ධර්මය තුලින් ලබන්නට පුළුවන් අස්වැසිල්ල කොතෙක්ද කියන කාරණය මනසේ ඔබට තහවුරු කර දෙන්නට ඒ පිළිබඳව මනා සාක්ෂි අප සතුව තිබෙන බොහෝ ශ්‍රාවකයන් තමන්ගේ ජීවිතයේ වෙනස් මාර්ගයකට යොදා ගන්නට හොඳ මාර්ගයකට කුසල මාර්ගයකට යහපත් පැත්තකට යොමු කර ගන්නට මෙත්නෙත් පාමුල ඇසුරේ යොමු වූ අවස්ථාවන් පිළිබඳව අපිට කතා කරලා කියමු. විශේෂයෙන්ම මේ ධර්ම සාකච්ඡාව තුළදී පවා දුරකථනයෙන් සම්බන්ධ වන බොහෝ දෙනෙකුට අවස්ථාව ලබා දුන්නාම ඔවුන්ගේ ජීවිතයේ හැඩගස්සවාලු ආකාරය පිළිබඳ අපේ හාමුදුරන් වහන්සේ විසින් ධර්මය දේශනා කිරීම තුළ කරන්නට පුළුවන් එක් පැත්තකින් පරමාර්ථ ධර්මයන් කරා නැඹුරු කරවීම වගේම ලෞකික ජීවිතය තුළදී ඇතිවෙනා ගැටලු නිරාකරණය කරන්න පුළුවන් කියන කාරණේ මනසේ පැහැදිලි වෙනවා. ඉතින් මේ හැම දෙයක් තුළම නෙත් රේඩියෝව මෙත් පාමුල ඇසුරේ ඔබට යහපත පිණිසම ඔබේ ජීවිතයේ අභිවෘද්ධිය පිණිසම ඒ වගේම ඔබේ ලැබිච්ච මේ මනුෂ්‍ය ජීවිතය තුළ ලබන්නට පුළුවන් උපරිම වටිනාකම තහවුරු කර ගැනීම උදෙසාම තමයි මේ උතුම් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ඔබට ලං කරමින් සිටින්නේ. අපි බෞද්ධයන් විදිහට අපේ ජීවිතයේ පැත්තකින් සාර්ථකව ජීවන ගමන ගෙන යන අතරතුර ධර්මයට යොමු වීම තුළ අවම සෝතාපන්න මාර්ගයටවත් යොමු වීම තමයි ප්‍රධාන අපේක්ෂාව වෙන්නේ. ඒ අපේක්ෂාව පෙරදරි කරගත්තු අසන්න බොහෝ ප්‍රමාණයක් මෙත් පාමුල වටා ඒකරාශී වෙලා සිටිනවා. ඕනට අවශ්‍ය මේ ජීවිතයේ මේ සංසාර බයෙන් මිදෙන්නට ධර්මයේ උපයෝගී කර ගැනීම ඒ සඳහා යොමු වූ අය වෙනුවෙන් අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ පැන කිහිපයක් යොමු කොට එයින් පසු අපි මේ තීන නිදේ සම්බන්ධ තවත් බොහෝ කාරණාවකට සමීප කරවන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම සාකච්ඡාව ආරම්භ කරමින් බොහොම ගෞරවයෙන් නැවත වාරයක් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව මෙත් පාමුල ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබන අවසරයි අපේ හාමුදුරනේ. මා සාකච්ඡාව ආරම්භ කරන්න වහන්සේට ආරාධනා කරන්නේ සෝතාපන්න ශ්‍රාවකයන් පිළිබඳව වහන්සේ ධර්ම දේශනාව ආරම්භයේදී සිහිපත් කළ නිසා සෝතාපන්න ශ්‍රාවකයෙකු තුල කෙලෙස් මතුවෙන්නට පුළුවන් දේ කෙලෙස් මතුවෙන ආකාරය කෙසේද ස්වාමීන් වහන්සේ සහ සෝතාපන්න මාර්ගයේ ගමන් කරන කෙනෙක් නම් අපි මේ යන්නේ හරි මාර්ගය කියලා වටහා ගන්න අපිට පුළුවන්කම තිබෙනවාද? කොහොමද අපි වටහා ගැනීම සිදු කරගatiya යුත්තේ? පින්වත් ඔබ හැම දෙනාටම අමා ධම් රස විඳින්නට මේ හෝරාව තුල අවශ්‍ය ශක්තිය අවධානය නොමදව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මේ මූලික ප්‍රශ්නයට පිළිතුරක් සපයන්නටයි මගේ අපේක්ෂාව. පින්වත්නි, මා සිහිපත් කළා සෝතාපන්න කියන වචනයට ලෞකික අර්ථයක් ඉදිරිපත් කරලා යම්කිසි අර්ථ විග්‍රහයක්. එෙහිදී මා සිහිපත් කළා සෝත ආපන්න කියන වචනය යමෙක් මේ ධර්ම සෝතේට ඇතුළු වෙනවා නම් එයා රත්නත්‍රයේ පිළිබඳව යම්කිසි පැහැදීමක්, කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් සෝභාමත් වීමක්, ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ සිත පිහිටුවීමක් හරහා එයාට ඒ ධම් සෝතේට බැස ගන්නට පුළුවන්කම ලැබෙනවා කියලා. විශේෂයෙන් අපිට මේ සෝතය කියන වචනේ ගත්තම ධර්මයේ විවිධ පැතිවලින් අපිට සෝතය තෝරන්න පුළුවන්. සෝතේට තව නමක් තමයි යෝගය කියන එක. සැඩපහර කියන්නේ. කාම යෝගය, භව යෝගය, ditthi යෝගය, අවිද්‍යා යෝගය කියලා ඕක හතරක් නැත්නම් සෝත හතරක් තියෙනවා. මේ ඒ සෝත හතරට වැටිච්ච එක්කෙනා සංසාර වර්ති. ඒ කිව්වේ සසර නැවත නැවත ඉපදෙමින් මැරෙමින් බහුතරයක් මේ කාමෝග භවෝග ditthiyෝග අවිද්‍යාවෝග තියෙන අය උපදින්නේ සතර අපායේ. එතකොට මනුෂ්‍ය ලෝකෙත් ඒ ක්ලේශ ධර්ම තියෙන අය උපදිනවා. දිව්‍ය ලෝකවලත් ඒ ක්ලේශ ධර්ම තියෙන අය උපදිනවා. නමුත් බහුතරයක් උපදින්නේ සතර අපායේ. එතකොට යමෙක් සතර අපායට සමුදෙන්න දක්ෂ නම් ඒ ඕගයන්ට ප්‍රතිපක්ෂ ගමන් මාර්ගයක ඒකේ පටිසෝතගාමී ගමන් මාර්ගයක හිත ක්‍රියාත්මක කරන්නට ඕනේ. එතකොට සෝතාපන්න පුද්ගලයාට ආරම්භක මොහොතේම සියලු කෙලෙස් ධර්ම ප්‍රහීන වෙන්නේ නැහැ. ඒ කෙලෙස් ධර්ම අනුසය වෙන එක බොහෝ වෙලාවට සිද්ධ වෙන අනුසය කියන්නේ හිතේ යටපත් වෙලා තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් බුදුරජාණන් වහන්සේ සරණ යන අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවිච්ඡ ප්‍රසාදේ නොසැලෙන පැහැදීම සහ ප්‍රත්‍යක්ෂයෙන් ඇති වෙන පැහැදීම තමයි සෝතාපන්න පුද්ගලයාගේ මූලික ලක්ෂණය. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ අරහන් ගුණය අපි අරන් බලමු. අරහන් ගුණය තෝරන තැන බණ පොතේ උගන්වනවා
දස ක්ලේශ ධර්මයන් ආරකට්ටා කියලා අඳුනන්නේ අපි මෙතන සාකච්ඡා කරමින් ඉන්නේ ඒ දස ක්ලේශ ධර්ම වලට ඇතුළත් විදිහේ තියෙන ධර්මයන් ඒ වගේ බුද්ධත්ව ධර්මයන් විචිකිච්ඡා ධර්මයන් කියන මේවා අපි ඉදිරියට සාකච්ඡා කරනවා. එතකොට යම් කිසි කෙනෙකු තුළ භාග්‍යවතුන් වහන්සේ සරණ යන පුද්ගලයා මම අරහං ගුණය අරමුණු කරගෙන තමයි මගේ හිත වඩන්නේ කියන තැන හිත වඩාගෙන යද්දී වරින් වර ලෝභය නැවත ඉස්පත් වෙන්න පුළුවන්. වරින් වර ද්වේෂය නැවත ඉස්පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ද්වේෂය ඉස්පත් වෙන්න පුළුවන්. මොකද හේතුව කාමරාගය. ව්‍යාපාදයෙන් කියන සක්‍රුදාගාමී මාර්ගයේ තමයි තුනී වෙන්න හරි පටන් ගන්න. එතකන් සෝතාපන්න පුද්ගලයාගේ හර්ථ සංකාණය ඇතුලේ මේ ටික එහෙමම තැන්පත් වෙලා තියෙනවා. අපිට වැඩිපුරම කුසල උපදින්නේ නෙක්ඛම්ම ගුණය දියුණු කරගත්තොත් සහ මෛත්‍රී ගුණය දියුණු කරගත්තොත් කුසල කාමරාගය ව්‍යාපාදයේ ඇති කරගත්තොත් අකුසලයෙන් සිද්ධ වෙනවා. ඒක සෝතාපන්න පුද්ගලයා කියලා කියන්නේ තාම කාමරාග ව්‍යාපාද තුනී කරනවත් නැති එකනේ. ඒ නිසා ඒ පුද්ගලයා තුළ අර කියපු කාමරාග ව්‍යාපාදයට අයිති සිතුවිලි ගොඩ නැගෙන්න පුළුවන්. ඒක අකුසලයක් සිදු වෙන්න පුළුවන්ද? පුළුවන්. ඒවා අකුසල පාක්ෂික ධර්මක අකුසල සිත් 14ක් තියෙනවා කියලා. ඒකේ පළවෙනි අකුසල සිත් ලෝභය. ලෝභයෙන් අදහස් වන්නේ එතන කාමච්ඡන්දය. ඒක කාමච්ඡන්දේ ව්‍යාපාදේ මේ පහම නීවරණයි කියලා අපි කතා කරන පහම අකුසල පාක්ෂික ධර්ම. එහෙමයි. ඒ නිසා මේ අකුසල පාක්ෂික ධර්මයෝ පහළ වෙන්න පුළුවන් සෝතාපන්න පුද්ගලයාට. මොකද ඒවා තාම යටපත් කරන්න නැති නිසා. එතකොට මේ සෝතාපන්න පුද්ගලයාගේ විශේෂත්වයක් තිබෙනවා සංසය එවැනි කාමරාග හෝ පටික හෝ මේ වගේ අකුසල ධර්මයක් මතු වුණාට පසුව ඒ හඳුනා ගැනීමට සෝතාපන්න පුද්ගලයාට හැකියාවක් තිබෙනවද? පුළුවනි. මොකද එයාට ඒ කියන්නේ අනිත්‍යයට වඩා පුළුවන්. හේතුව දැන් එයා සැකෙන් නෙමෙයි බලන්නේ. තමන් තුළ මේ යම්කිසි ක්ලේශ ධර්මයක් ඉපදුනහම ක්ලේශ ධර්මයක් වශයෙන්ම අඳුර ගන්නවා. මොකද හේතුව විචිකිච්ඡාව සෝතාපන්න පුද්ගලයා නැත්නම් සෝවාන් මාර්ගඵලලාභී පුද්ගලයා සම්පූර්ණයෙන්ම දුරස් කරලා තියෙන නිසා එයා තමන්ට මේ ක්ලේශී ඉපදිච්ච බව දැනගන්නවා. නමුත් ඒකට දලුගා වැඩෙන්නට ඉඩ නොතිය ඉන්න එක තමයි සෝතාපන්න පුද්ගලයාගේ තියෙන විශේෂයෙන් සෝතාපන්න තත්ත්වයට එන්න ධ්‍යාන මට්ටමක් පසු කරගෙන යන්න ඕනේ. මොකද හේතුව සමතයෙන් පසු විදර්ශනාව වැඩිමකුත් තියෙනවා. සමතේ විදර්ශනාව යුගනන්ත වශයෙන් වඩන ක්‍රමයකුත් තියෙනවා. ඒගොල්ලෝ විදර්ශනාව පමණක් වඩන ක්‍රමයකුත් තියෙනවා ශාසනයේ. ඉතින් ඒ නිසා යමෙකුට මේ සමතේ හරහා ගිහින් විදර්ශනාවට යනවා නම් විශේෂයෙන් ධ්‍යාන සිත්වලදී අපි අහලා තියෙනවා කාමයෙන්ගෙන් වෙන්ව අකුසලයෙන්ගෙන් වෙන්ව විතක්ක විචාර ඒකක්කතා සහිත ප්‍රධම ධ්‍යාන සිත හදාගන්න කියලා. ඒ තුළ අපිට පැහැදිලි වෙනව නේද? කාමයෙන්ගෙන් වෙන්ව අකුසලයෙන්ගෙන් වෙන්ව කියනකොට මේ ධ්‍යාන මට්ටමේදී මේවා යටපත් වෙනවා. එතකොට එයා ධ්‍යාන මට්ටමේදී යටපත් කරන්න නම් ඒ ක්ලේශය අඳුර ගන්නත් ඕන. ඒ ක්ලේශය යටපත් වුණාම යටපත් වුණා කියලා දැනගන්නත් ඕන. ඒක අවබෝධයෙන් යුතු කර්ම පිරිසක්. මොකද දැන් එතන තදංග වශයෙන් තියෙනවා කියන එක තදංගවල වෙලා තියෙනවා. නමුත් විස්කම්බන වෙන්න පුළුවන් ඕන වෙලාවක ඒක වීතික්කමන වශයෙන් කාම ඉගිරි මාර්ගඵලවලදී තමයි සම්පූර්ණයෙන් ප්‍රහීන වෙන්නේ කියන එක සෝතාපන්න පුද්ගලයා මනාන මොනින් දැනගන්න. මොකද එයාට ධ්‍යාන සික්සයිත විදර්ශනාමය අවබෝධයක් තියෙනවා. අපේ හන්දරේ එතකොට සෝතාපන්න පුද්ගලයා තුලින් මතුවන ලක්ෂණ කොහොමද අපිට දැන් සාමාන්‍ය බාහිරින් ඉඳලා සෝතාපන්න පුද්ගලයෙක් හඳුනා ගන්නට හැකියාවක් තිබෙනවාද? මම මෙහෙම අහන්නේ. දැන් අපි ඇතැම් වෙලාවට සමාජීය විසින් හුවා දක්වන සෝතාපන්න මේ කිනා සෝතාපන්න මේ ස්වාමීන් වහන්සේ සෝතාපන්න එහෙම කියලා හඳුන්වලා හැබැයි අපි දීර්ඝකාලීන නිරීක්ෂණයකට අනුව අපට පැහැදිලි වෙනවා ඇතැම් වෙලාවට සෝතාපන්න කිසිවිටක් කෙලෙස් ධර්මයන් වැඩි වශයෙන් මතුවෙන අවස්ථාවන් පිළිබඳව වහන්සේ කියනවා වගේ අර සමහරවල් සෝතාපන්න ශ්‍රාවකයා තුළ කාමරාගයේ පටිගේ සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ අනුසය වශයෙන් තියෙන මට්ටමක් තුළ එහෙම මතුවෙන්නත් පුළුවන්. හැබැයි එතකොට මේක හරි ප්‍රශ්නයක් සමාජයේ. එතකොට සෝතාපන්න පුද්ගලයෙකුට ගරහන්නට අවස්ථාවක් උදා කරගන්නවා. මේ බොරු සෝතාපන්න පුද්ගලයෙක් කියලා චෝදනා කරන්නට පුළුවන් අවස්ථාවක්. ඒ නිසා අපිත් අකුසලයන් කරගන්නේ. ඒ නිසා සෝතාපන්න පුද්ගලයෙකු හඳුනා ගැනීම සඳහා අපට යම් ලක්ෂණයක් හඳුනා ගන්න එහෙම ක්‍රමවේදයක් තිබෙනවාද සාමාන්‍යයෙන් බාහිරින් දැකලා? සෝතාපට්ටි පුද්ගලයාගේ ප්‍රධාන අංග ලක්ෂණ තුන සිහිපත් කළත් ඒක අපිට අඳුර ගන්න පුළුවන්. එයා කිසි විටක බුදුරජාණන් වහන්සේ පිළිබඳව තමා තුළ ඇති කරගත්ත අවබෝධාත්මක ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාව වෙනස් කරගන්නගෙන නෙවෙයි. බුදුහාමරට බණිනගෙන නෙමෙයි. බුදුරජාණන් වහන්සේට බණිනගෙන නෙවෙයි. ඊළඟට ධර්මයට කරුණු එකතු කරගෙන නෙවෙයි.
ධර්මයට විවිධ තමන්ගේ මත ඉදිරිපත් කරලා මෙන්න මේක තමයි ඒකේ අදහස කියලා එක එක නිර්වචන ඉදිරිපත් කරන එකකුත් නෙමෙයි. මොකද එයා යම්කිසි මතයක් යම්කිසි අදහසක් ධර්මයට ඉදිරිපත් කරනවා නම් ඒක ත්‍රිපිටකයේ අහවල් කරන අහවල් සූත්‍රාගත කාරණා තුළ තියෙනවා කියන කාරණාව සහිතව තමයි ඒව දේශනා කරන්නේ. ඒක ඕනම කෙනෙකුට අටුවාවට ගිහිල්ලා පෙර ධර්ම වෙයින අටුවාවට ගිහිල්ලා ඒකෙත් වෙන ටීකාවට ටිප්පණියට ගිහිල්ලා ඒ උන්වහන්සේ දේශනා කරපු වචනේ සත්‍යයක්ම නම් සැබවින්ම ඒත් සෝතාපන්නයි කියන එක තීරණය කරන්න පුළුවන්. මෙතන බාහිර කතාවෙන්වත් බාහිර දේශනා ශෛලියෙන්වත් අපිට ඒක තේරුම් ගන්න බැහැ. මොකද දේශනාව කියන එක දැනුම තියාගෙන කරන්න පුළුවන් එකක්. ධර්ම ප්‍රත්‍යක්ෂය කියන එක වෙනම කතාවක්. එතකොට සෝතාපන්න පුද්ගලයන් ධර්මයෙන් ප්‍රත්‍යක්ෂ කළා කියනවා නම් දැන් 26 හොදක සූත්‍රයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා මාර්ගඵලලාභී කඳුර ගන්න. දිට්ඨ සුතමුත විඤ්ඤාත පත්ත පරිස්ථාප කියලා ඒවා අපි සෝතාපන්න අංග ගැන කතා කරද්දී සාකච්ඡා කරමු. ඒ කාරණාවන් සාකච්ඡා කිරීමෙන් තමයි එයා මොන ප්‍රඥාවෙන්ද පිහිටලා තියෙන්නේ. හැබැයි මෙයා සෝතාපන්නද කියලා තේරුම් ගන්න පුළුවන් මේ. මොකද සාකච්ඡාවේ කෝ වික්කවේ පඤ්ඤාය වේදිතබ්බෝ. මහණෙනි සාකච්ඡා කිරීමෙන් තමයි කෙනෙකුගේ මාර්ගඵල තත්ත්වය හා ප්‍රඥා තත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එයා එක්තරා සාමාන්‍ය පුද්ගලයෙක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි මේ දවස්වල මේ මාතෘකාවට එළඹගත්තේ සුපබුද්ධ කුට්ටි ගැන කතා කරලා. එතකොට සුපබුද්ධ කුට්ටි කියලා කියන්නේ යාචකයෙක් නේ. එතකොට මේ යාචකයා යාචකත්වයේ ඉන්න ගමන් තමයි අර ධර්මය අවබෝධ කරගත්තේ. ඒක බාහිර කිසිම ස්වරූපයකින් කාටවත් අඳුර ගන්න බැරි වුණා. බුදුහාමුදුරට ඇරෙන්න මේ ඉන්නේ මාර්ගඵලලාභී උත්තමයෙක් කියන එක එතන හිටපු පිළිසරවත් අඳුර ගන්න පුළුවන්ුනේ නැහැ. ඒ කියන්නේ බාහිර රූපකාය ලක්ෂණ වලින් මාර්ගඵලලාභීව කීයටවත් තේරුම් ගන්න බැහැ කියන එකයි. අද අපේ හඳුනන්නේ එතකොට මේ වහන්සේ කියපු කාරණා හරි වැදගත් වෙන්නේ මේ මොකද අපි ඇතැම් වෙලාවට බෞද්ධයෝ විදිහට අපි හිතාගෙන සිටිනවා සෝතාපන්න ශ්‍රාවකයෙකුගේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තු යම් ස්ථාවරයක් තියෙනවා නම් මේ සෝතාපන්න දැනින් පටන් ගන්නවා කියන මතේ ඉඳලා එහෙම කෙනෙකුගෙන් ධර්මයේ ඇහුවොත් අපිට අවබෝධ වේවි කියලා. එතකොට බට වහන්සේගෙන් දැනගන්නට අවශ්‍යයි එහෙම සෝතාපන්න හෝ ඉන් ඉහළට තිබෙන මාර්ග යම් මාර්ගඵලයක් ලැබපු උත්තමයන්න් වහන්සේ නමකගෙන් බණ ඇහුවොත් නැත්නම් ධර්මයේ උපදේශනයන් ලබා ගත්තොත් ඒ මාර්ගයේ හැසිරෙන්නට යම් ආකාරي මඟ පෙන්වීමක් ලබා ගත්තොත් පමණද අපිට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව අපිට ධර්මය අවබෝධ කරගන්න බැරිද? මොකද මේ ප්‍රශ්නේ අහන්නේ සමහර අය කියනවා එතෙන්ට යන්නේ නැතුව ඒ වගේ කෙනෙක් ඇසුරු කරන්නේ නැතුව බණ ඇහුවට වැඩක් නැහැ. ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. එහෙම වුණොත් තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. තථාගතයන් වහන්සේගේ ධර්මය යම් ශ්‍රාවකෙක් මනා ලෙස අධ්‍යයනය කරලා අර මා කිව්ව විදිහට පෙළ දහමට අටුවා ටීකා ආදියත් පරිහරණය කරන්නට යොමු වෙලා ධර්මයේ නිර්වෘල් ලෙස නිවැරදිව තේරුම් අරගෙන ඒ දැනුමින් යුක්තව දේශනා කරනවා නම් ශ්‍රාවකයා දැනුමින් හිත පුරවලා ධර්මයේ දැකීමට යොමු වෙනවා නම් සහ අර දේශකයන් වහන්සේ දැනීමෙන් දේශනා කරලා උන්වහන්සේ ධර්මයේ දැකීමට මහන්සි වෙනවා නම් ඒ දෙන්නම බණ අහන්නේ බණ කියන්නේ මාර්ගඵලලාභී තත්ත්වෙ පිටලා නෙමෙයි. බණ කියලා ඉවර වුණාම බණ අහලා ඉවර වුණාම මාර්ගඵලලාභී තත්ත්වයටපත් වෙනවා. සමහර වෙලාවට දේශකයන් වහන්සේ දැනුම තුළ ඉඳගෙන කරන දේශනාව උන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂ දේශනාවක් නොවෙන්නට පුළුවන්. ඒ කියන්නේ මාර්ගඵලයක් නොලබලා වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ දේශකයන් වහන්සේ මාර්ගඵල ලැබුවද නොලබුවද කියන කාරණාව නෙමෙයි. හරි මිත්‍යාවක් මාර්ගඵලලාභී වීම බණ ඇහුවොත් විතරයි නිවන් දකින්න පුළුවන් කියන කාරණාව මාර්ගඵල ලබන්න පුළුවන් කියන කාරණාව. එහෙම වුණොත් බොහොම දැන් බණ කියන අපි අතර බොහොම අඩු පිරිසක් තමයි ඉන්නේ. අඩුම ගානේ සෝතාපන්න මාර්ගයටපත් වෙච්ච නැත්නම් සෝවාන් මාර්ග ධර්මයටපත් වෙච්ච අය. ඒ නිසා හැමනම් කාටවත් නිවන් දකින්න බැරුව යනවා. උන්වහන්සේලාත් මේ වීර්යය කරන්නේ ධර්මයේ තෝරමින් දේශනා කරමින් තමන් වහන්සේලා තුළින් දකින්නටයි. ඒ නිසා මේ දැනුමද මේ ප්‍රත්‍යක්ෂයද කියන එක ශ්‍රාවකයට වැදගත් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රත්‍යක්ෂය තියෙන එක්කෙනාට කිසි තැනක පැටලෙන්නේ නැහැ බණ කියනකොට. එහෙමයි. කිසිම ප්‍රශ්නයකට එයාට පිළිතුරක් දී ගන්නට නොහැකිව ඉල ගන්නක් දරුව වමාර ගන්නක් දරුව වගේ ඉන්න අවස්ථාවල් ඉදලා. ඒක අසරණ වෙන්නේ නැහැ. අසරණ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂය කියනවා ඔහෙ නිදහසේ ගලාගෙන යනවා. මොකද එයා දැන් මේ වගේ තමයි අපි කියන්න තියෙන්නේ. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරන එක්කලා එක්තරා ප්‍රමාණයකට සරුවක්ඥයි. එහෙමයි. දැන් බුදුහාමුදුරනේ අහුවම වහන්සේ කලින් ලෑස්ති වෙලාද මේ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න කියලා. එතකොට බුදුහාමුදුරු කියනවා ඔබ රටේ ගැන දන්නවද? දන්නවා. රටේ ශ්‍රී ලංකාව ගැන දන්නවද? දන්නවා.
ඔබ හිතනවාද ඒ රටේ අංග අඳුනගෙන කවුරු හරි මගෙන් ඇහුවොත් මම මේ ප්‍රශ්නෙට මෙහෙමයි උත්තර දෙන්න කියලා නෑ. ඔබ ඒ වෙලාවට ඔබට සර්ව සම්පූර්ණ දැනුමක් තියෙන නිසා ඒකට ඔබට උත්තර දෙන්න පුළුවන්. ඒකේ ධර්ම ප්‍රත්‍යක්ෂය තියෙන කෙනාට ප්‍රත්‍යක්ෂය තුළ පිළිතර අහන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දී ගන්න පුළුවන්. එතෙන්දී අපි තේරුම් ගන්න ඕන මේ වගේ ප්‍රශ්නකුත් ඇහුවා. එතකොට මෙන්න මෙයා මේ වගේ උත්තරයක් මට දුන්නා. අන්න සාකච්ඡාවේ කෝපිත විපඥාවෙත් සාකච්ඡා කළා ගන්නවා මෙයා ප්‍රඥා මාර්ගයේ පිහිට කෙනෙක්. එහෙම නැත්නම් මෙයා ශ්‍රද්ධා මාර්ගයේ ඉඳලා ධර්මය අධ්‍යයනය කරන කෙනෙක්. සෝනන්ස දැන් එතකොට ඇතැම් වෙලාවට අර ධර්මයේ තර්කානුකූලව ගොඩනගන්නට යම් කෙනෙක්ගේ සහජ කුසලතාවයක් තිබෙනවා නම් ඔය කියන මට්ටමේදී අපි ශ්‍රාවකයෝ විදිහට රැවටෙන්නට පුළුවන් නේද? මේ තර්කානුකූලව පෙන්නනවා මෙහෙම කියලා. ඔව් ඇත්තටම පැහැදිලිව රැවටෙන්න පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ තාර්කිකව නිවැරදි පිළිතුරු නිර්මල ධර්මයේ දිනන කියලා කාලාම සූත්‍රය කියපු ආකාරයට පිටක සම්පදානේන හෝ මා බබරූපතාය මා සමනෝකරු මා දිට්ඨි විඥානංකත්‍ය ආදී වශයෙන් තමන්ගේ කාරණාවට ගැලපෙන ආකාරයෙන් මේ දේශනාව සිද්ධ වුණා. මම කරු කරන ශ්‍රමණේක් ප්‍රසිද්ධ ශ්‍රමණේක් මේක කිව්වේ පැවිද්දෙක් මේක කිව්වේ ප්‍රසිද්ධ ධර්මදේශකෙක් මේක කිව්වේ. ඒ නිසා පිළිගත යුතුයි කියන දැන් නුඹනාවක් නෑ. එයා නිරන්තරයෙන්ම ශ්‍රාවකයා තවදුරටත් දහම් පොතට පරිශීලනය කිරීමත් තමන්ගේ අත්දැකීම් තුළ මෙන්න මේ ධර්මයෙන් ප්‍රත්‍යක්ෂ කිරීමත් තුළ තමයි තමන්ට ධර්ම දේශනා කරපු දේශකයන් වහන්සේ යම් මාර්ගඵලයක ඉන්නවද නැද්ද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්. හැබැයි එක කාරණාවක් තියෙනවා අතර කිව යුතු දෙයක් ධර්මයේ හොඳින් අධ්‍යයනය කරමින් තාර්කිකව කරුණු ඉදිරිපත් කරන තුළ අවම මාර්ගඵල ධර්මයේවත් ඒකාන්තයෙන් ප්‍රත්‍යක්ෂලා තියෙන්න ඕනේ. ඒක සමහර දේශකයන් වහන්සේලාගේ ධර්ම දේශන අහගෙන ඉන්නකොට අපට උනත් ඒක වැටහෙනවා. උන්වහන්සේ නම් ධර්මයේ දැකපු කෙනෙක්. උන්වහන්සේට ධර්මයේ දැක්කේ නැත්නම් මේ විදිහට පිළිතුරක් දී ගන්න අමාරුයි කියන ප්‍රශ්නෙට. නැත්නම් මේ වගේ විවරණයක් කරන්න අමාරුයි. ඒ නිසා ඒ කෙරෙහි අපි සැලකිලිමත් විය යුතුයි. ඇතැම් වෙලාවට අපි අභූතයෙන් චෝදනා ගන්නට ගිහියන් විදිහට යොමු වෙන අවස්ථා තිබෙනවා. හරියට හඳුනා ගන්නට නොහැකිව ඒ වෙලාවට තුළ අපිම අකුසල් රැස් කරගන්න. ඒ නිසා කල්පනාකාරීව ප්‍රවේශානුව අපේ අමුදරෝ කියනවා වගේ ඕකටත් වඩාත් වැදගත්ම වූ කාරණා ධර්මයේ බහා බලන්න ත්‍රිපිටකයත් සමග සසනා බලන්න විට අපිට යම් මට්ටමකට ඒ කාරණා පැහැදිලි වේවි. නොපැහැදිලි අපැහැදිලි තැනක් ඇත්නම් ඒවා ස්වාමීන් වහන්සේ කිහිප නමක් විතර ගොස් හරි පැහැදිලි කර ගැනීම තුළ තවත් අපට ඒ පිළිබඳව තිබෙනා වූ සැකයේ සංකාව දුරු කරගන්නට හැකියාවක් තිබෙනවා. අපේ හඳුරන්නේ දැන් තීන මිද්දේ පැත්තට නැත්නම් අරසකම පැත්තට යොමු වුණොත් එහෙම අපි දකිනවා අපේ හඳුරන්නේ කම්මැලිකම එහෙම නැත්නම් පසුබැසීම මේ වගේ දේවල් කුසලයේදී තමයි වැඩි වශයෙන් අපි දකින්නේ. අකුසලයේදී බොහොම තීව්‍රව බොහොම හැඟීමකින් යුක්තව ආවේගශීලීව ක්‍රියාත්මක වෙන අවස්ථා අපි දකිනවා. නැත්නම් මේ කෙලෙස් ධර්මයන් එක්ක කටයුතු කරන අවස්ථාවේදී කෙලෙස් ධර්මයන් ප්‍රහීන කරන්නට කුසලයේ වඩන්නට යොමු වන තැන තමයි මේවා වැඩි වශයෙන් මතුවෙනවා කියලා අපිට හැඟෙන්නේ. එහෙම අපේ හිතේ හැඟීමක්ද මේ නැත්නම් ඇත්ත ස්වභාවයක්ද මේක? ඇත්ත ස්වභාවය. මොකද ඔබට මතක ඇති මම නීවරණ පාඩම පටන් ගන්නකොට සූත්‍ර කීපයක් එක සමානව නම් වලින් සඳහන් කළා. ආවරණ, විවරණ, නීවරණ, නිරාවරණ කියලා පද සූත්‍ර හතරක් තියෙනවා. එතකොට ඒ තුල අපිට පේනවා මේ බහුතරයක් දේ නීවරණ ධර්මයන් හෙවත් තීන මිද්දය නීවරණ අතරින් ඉස්මතු වෙන්නේ කුසල ධර්මව කරනකොට. හේතුව මිනිස් හිත ප්‍රිය කරන්නේ කුසලයට නොවේ. මිනිස් හිතේ හෝ සත්ත්ව සිතේ ස්වභාවය තමයි ලෝභ ද්වේෂ මෝහය තුල ගිලී ජීවත් වෙන එක. එතකොට මා කිව්වා එවැනි අයට හරි අමාරුයි තන්දන් ජනේති විරියං ආරබති චිත්තම් පග්ගන්හාති කියන බණපදයට අනුව තන්දන් ජනේති කුසල මාර්ගයට කැමැත්ත ඇති කරගන්න. සමහර කෙනෙකුට කැමැත්ත ඇති කරගන්න පුළුවන්. කැමැත්ත ඇති කරගන්නකොටම තීන මිද්දේ නම් හිතේ ස්වභාවය තියෙන සංසාරයට ඇලිච්ච ගතිය, අකුසලයට බර වෙච්ච ගතිය. එතකොට එයා අකුසලයට බර වීමට ඇදලා අර කැමැත්ත තියෙනවා. දැන් කෙනෙක් මම ඇහුවොත් සාසනෙට ඇතුළත් තුනේ ඔයා ශ්‍රද්ධාවෙන්ද? ඔව්. නිවන් දකින්න බලාපොරොත්තු වෙනද? ඔව්. එහෙනම් මොකද ඔයාට ওই බණපදයක් අහනකොට නිින්ද යන්නේ? එහෙනම් මොකද ඔයාට ওই ගාථාවක් කියනකොටම නිින්ද යන්නේ? දැන් ඔයාට ෆෝන් එකක් දුන්නොත් ටෙලිවිෂන් එකක් උනත් ඔයා හැරලා ඉන්නවා. ඔයා වෙන චිත්‍රපටියක් බලන්න ඕනොත් ඔයා එළිවෙනකම් අවදි බොහෝම ඕනෑකමින් ඉන්නවනේ. මොකද
සංසාරික ස්වභාවය. අර හැබැයි සංසාරික ස්වභාවය කියනකොට මම අර ඉස්සරහ කිව්වා යම් කුලවල බවවල සත්ව කුලවල ඉපදිලා ඉඳලා ආපු පුරුද්දත් මේකට බලපානවා කියන්නේ. එතකොට අකුසලයන්ට බල වෙච්ච ස්වභාවය තමයි ඇත්තට මේ අර තීන මිද්දය අකුසලයට පමණක් ප්‍රධාන වශයෙන්ම හිත පිවිදිලා කුසලයේදී තීන මිද්ද ඉස්පත් වෙනවා. ඒක තීන මිද්ද ඉස්පත් වෙන්නම කුසලයට. බත් ප්‍රතිපක්ෂ වේ ධර්මයක්. තීන මිද්දේ කියන අකුසලයට පාක්ෂික ධර්මයක්. එහෙමයි. සමහරවිට දැන් යම් කෙනෙක් මෙහෙම අර්ථයක් දරුවොත් එහෙම මේ දෙකේදීම කුසලයේදී අකුසලයේදී මේ තීන මිද්‍යාදී නිවර්ණ ධර්මයන් තියෙනවා. හැබැයි අපි හිත එකඟ කරන්නට යම් තැනකට වෙලා යම් අවබෝධයක් ලබන්නට හිත ඒකාග්‍ර කරගන්න මොහොතේදී මේවා වැඩි වශයෙන් පේනවායි කියලා අර අපි සාමාන්‍යයෙන් සමාජය තුළ පොදුවේ ඉන්න පිරිසක් එක්ක බලනකොට යම් දෙයක් කැපී නොපෙනෙන්නට පුළුවන්. හැබැයි යම් තැනකදී යම් විදිහකට දේශ වමනාවෙන්ම බැලුවොත් එම රේරුකාවේ චන්ද්‍රවන ආමඳුරේ මට මතකයි කියලා තියෙනවා. ගියක් හදනකොට ගඩොල් ලොරියක්ද පාරේ යනවා දැක්කහම මේක හොඳට පේනවා. හැබැයි සාමාන්‍ය කෙනෙකුට වෙන්නේ නැහැ කියලා. මේ වගේ වෙන්න බැරිද මේක? ඒ පුළුවන්. දැන් තවත් උදාහරණයක් මම කියන දැන් මේ දවල් කාලෙට දැන් මේ මොහොතේ ඒ වටේම කුරුල සද්ද කරනවා. එහෙමයි. අනිත් අය එක වැඩවලේ දෙනවා. එහෙමයි. මේ ස්ටොපින් එහෙම ගමන් යනවා. නමුත් මට ඇහෙන්නේ නැහැ. ඇයි මට ඇහෙන්නේ නැත්තේ? අපි මේ දැන් මේ වෙලාවේ දහවල් කාලය. එතකොට සද්ද ඇති වෙලාවක්. රාත්‍රී කාලයේදී මේක සිද්ධ වුණොත් මුළු මහත් පරිසරයම නිහඬයි. නිහඬ පරිසරය තුළ අපි කතාවට කියන්නේ ඉදි කට්ටක් වටුණත් ඇහෙන සද්දෙන්, අවැටයක් වටුණත් ඇහෙන සද්දෙන්, ඒ වගේ සිත කියන එක සංසුන් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි නීවරණ හොඳින් නීවරණ වශයෙන් පෙනෙන්නේ. මොකද දැන් තාම මම නීවරණ පිළිබඳව ලෝකෝත්තර මාර්ගයේදී නීවරණ අඳුරගන්නේ කොහොමද, නීවරණ ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා මම තාම කතා කළේ නැහැ. ඒකෝට ඒ දේශනාව තමයි අපි ලෝකෝත්තර මාර්ගයට කතා කරමු කියවනේ. ඒ දේශනාවලදී තවත් මේ පිළිබඳව කාරණා පැහැදිලි කරගන්න ශක්තිය ලැබෙයි මේක ඇත්තක්මයි නේද කියන්නේ. හොඳයි මම හිතන්නේ අපේ ශ්‍රාවකයන්ට තව ඉදිරියට මේ දේශනා මාලාව ඇසුරේ හිත පවත්වාගෙන යන විට මේ පාමුල සෑම ඉරිදාවකම ශ්‍රවණය කරන විට ධර්ම මාර්ගයට ඒමේ තිබෙන ගැටලු කඩතුරාවන් විවර කර ගන්නට අවකාශයක් ලැබෙවි අපේ ආමරණ. ඇත්තම දැන් ඔය අහපු ප්‍රශ්නේ පුතා මේ තීන මිද්දේ ලෝකෝත්තර පක්ෂේම තමයි රිජුවම බලපාන්නේ. මම දැන් මේ කතා කරේ කොහොම නිකන් ලෞකික ග්‍රාම්‍ය තීන විද්‍යාව පිළිබඳව මේ කතා කරන්නේ. මේ කතා කරන එකට ධර්මයේ උනත් ගැඹුරු කොටස් එකක්වත් පාවිච්චි නොකරේ. මොකද මේක ලෞකික මට්ටමේ එකක් වෙයි නිසා. මට හිතෙනවා ඒ හරි වැදගත්. මොකද සමහර විට ලෞකික මට්ටමේදී යම් දේවල් සිදු වෙන විට සමහරු ලෝකෝත්තර මට්ටමේදී ඒකම වේවි කියලා හිතන්නට පුළුවන්. ඒ වගේම ලෝකෝත්තර මට්ටමේ දේශනාවක් තුළ සිදු කරන්නා වූ කාරණා පිළිබඳ ලෞකික මට්ටමේදී ඇතැම් වෙලාවට අපට හැඟෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ පිළිබඳව යම් සැකයක් ඇති කරගන්න මේ හේතුවක් වේවි. අපි හඳුනන්නේ සැකය පිළිබඳව සිහිපත් කරනකොට සමහර අපි දකිනවා හිතේ පසුබැසීම ඇති වෙන තැන්වල සමහර බුද්ධ ආදී උතුමන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැතිවීම, අවබෝධයක් නැතිවීම, ගෞරවයක් නැතිවීම ආදී මේ වගේ කාරණා එක්කත් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවාද කියන කාරණේ පිළිබඳව අපිට පොඩි සැකයක් ඇති වෙනවා. මොකද සමහරු ඔය කිව්වට මේ ඔයාට කියලා වැඩක් නැහැ. ඒ නිසි අවබෝධය කරවන සිත දැනගදී මතක් කළා ශ්‍රද්ධාව අවශ්‍යමයි කියන කාරණය. එතකොට මේ පසුබැසීමට මේ ශ්‍රද්ධාව බුද්ධ ආදී උතුමන් කෙරෙහි ඇති ගෞරවය නැතිවීමත් එක් හේතුවක් වෙනවා. එක හේතුවක් තමයි සමහර මේ භවසසරේ තනින් දැන තමයි අපිට මේ බුදු රුවන්, ධම් රුවන්, සංඝ රුවන් කියන රුවන් තුනේ ආලෝකය ලැබිලා තියෙනවා. වැඩිපුර ලැබිලා තියෙනවා වෙන්න පුළුවන් තමයි විද්‍යා දෘෂ්ටික දේවල්. ඒ දැන් බලන්න වර්තමාන සමාජයේ උනත් මිනිස්සු ඒ මිත්‍යා දේවල් පසුපස ගමන් කරන්නද කැමැත්ත බෞද්ධයෝ උනත් එහෙමයි. බෞද්ධයෝ උනත් මිත්‍යා පැත්ත කියලා කිව්වහම දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම අපි හිතමු මිනිස්සු දැන් තොරණ හදන මිනිස්සු කියලා අපි උදාහරණයක් දෙමු. තොරණ හදන මිනිහා තොරණ වෙනුවෙන් දවස් 6 අත මාසෙ නිදිමරනවා. ඒ මිනිහට කිව්වොත් පුතේ මේකේ කුසලයේ ලබන්න නම් පැය දෙකක් භාවනා කරපන් කියලා භාවනා කරලා වැඩි යනවා නේද? ඒකයි මම මේ කතා කරන්නේ මේ ආමිෂේ ගරහනව නෙමෙයි. ආමිෂය කියලා කියන එක තුල තියෙන එකෙන් හිත රවට්ට ගන්නවා මට ඉතින් මේක නිවන් දකින්න ඇති. දැන් මම බුදුන් දැක්කා. තොරලින් බුදුන් දැක්කම මිනිස්සු හිතනවා මම දැන් බුදුන් දැක්කා. එහෙම කියන ඒවතර ගිහින් ඕනතරම් බුදුන් දැක්කා වගේ කියනවා මේ නිකන් බොඩි කල්ලේ වුන් දැකලා. මේ දෙය බුදුන් දැක්කා වගේ. එළ මේ
ඒ වගේ වචන කියන්නේ එපා. හරි පෞසිද්ධ වෙනවා. එහෙමයි. හරියට පෞසිද්ධ වෙනවා. අන්න ආලෝකවාදයට අහු වෙනවා. ඒ කෙනෙකුගේ ගුණේ මොකද ලඟු කරාද කියලා බලන්න. එහෙමයි. දෙවියන්ට මිනිස්සු සසඳන්න ඕනේ නැහැ. බුදුන්ට මිනිස්සු සසඳන්න ඕනේ නැහැ. ඒ වගේ මිනිස්සු බහුතරයක් මිත්‍යාවාදී වශයෙන් ක්‍රියාත්මක වෙද්දී තමයි බුදුහාමුදුරුවෝ ගැන නිසි ශ්‍රද්ධාව පහළ වෙන්නේ නැති. ඒක බුදුහාමුදුරුවෝ පිළිබඳ නිසි ශ්‍රද්ධාවක් නැති එක්කනට බණ අහන්නම බෑ. බණ ගැන හිතන්නත් බෑ. එයා කැමති මොනවා හරි ආමිසාල වට්ටම් ටිකක් කරන්න දිනවා නම් ඒක බුද්ධ ධර්මයේ මිත්‍යා දෘෂ්ටියයි. එහෙමයි. ඇහුවත් බණ අහන්නේ ගැටෙන්නට, තර්ක කරන්නට, ප්‍රශ්න කරන්නට, කොතනද අඩුවක් හොයන්නටම තමයි. පැහැදිලිවම ඒ පිළිබඳව බොහෝ කාරණාවන් තියෙන අතර අපිට සාකච්ඡා කළ යුතු තියෙන කාරණා. අදිත්‍ය ජෝතනා කියන්නේ අපි ප්‍රශ්නයක් අහන්න ඕන කරන්නේ නොදුටු දේ දැනගන්නනේ. එහෙමයි. දැන් සමහර මිනිස්සු තමන් දන්න බව කියන්නේ ප්‍රශ්න අහන්න. දැන් බලන්න අපි ප්‍රශ්නයක් අහමු තේරෙනවා මෙහෙමයි පළවෙනි ධානයේදී මෙන්න මේ මට්ටම එතන පීති සුඛ කියන දෙක වෙන්නේ. උත්තර දීන වෙනවා. එයා මේ ධර්ම කාරණා විස්තර කරනවා. එහෙම නැත්නම් මේ ද්විතීය ධානයේ එනකොට ප්‍රීතිය ගිහින් සුඛ ඉතුරු වෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක අහනවා නෙවෙයි. අදිත්‍ය ජෝතනා. අපි ප්‍රශ්නයක් අහනවා නොදුටු දෙයක් දැනගැනීම සඳහා. දෙවැනි කාරණේ දිට්ඨ සංසන්දනතාව. ඒ කියන්නේ තමන්ගේ දැකීම හරි එකක්ද වැරදි එකක්ද කියලා බලන්න ධර්මයේ දත් උතුමන් වහන්සේලා සාකච්ඡා කරන දිට්ඨි සංසන්දනතාව. තුන්වෙනි කාරණේ තමයි විවති ඡේදනතාව. තමන් දෙවිච්ච යම් සැකතන් දිනන දැන් ඔබ මේ කතා කළා වගේ මෙන්න මේ විදිහේ මිනිස්සුන්ට හිතුනොත් අපි හම්බුනේ කොහොමද කියලා අහනකොට විවති ඡේදනතාව. සැකයක් තියෙන දෙයක් තියෙනවා ඒක දුරු කරගන්න. ධර්මයේ මේ ආනිසංස ගැන කියන්නේ ඕකටමනේ. අදිත්‍ය ජෝතනා නොදුටු දෙයක් දැනගන්නයි අපි වඩහන්න ඕනේ. ඊළඟට දීප්ත සංසන්දනතා මම දැකගත්ත ධර්මයේ දර්ශනය හරිද කියලා බලන්නයි වඩහන්න ඕනේ. ඊළඟට විවති ඡේදනතා මගේ සැකයක් තියෙනවා මට මෙන්න මේ පින්කම් වලින් සංසාරික ජීවිතේට සැපයක් ලැබෙනවද නැද්ද කියලා ඒක තමයි අතර පහම එක දේශනාවකදී ඉවර වෙන්නේ නැති වෙන්න පුළුවන්. එකක් දෙකක් ටෙස්ට් වෙන්න පුළුවන් හැම දේශනාවකදීම. ඊළඟට අනුමති පුච්චාව ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සත්‍යක්මයි කියන කාරණාව කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම සමත භාවනාව වඩලා විපස්සනාවට එනකොට කණේ උපජීත්වා බුදුහාමුදුරුවන් පිළිබඳව භාවනාවක් නම් උදාහරණ වශයෙන් අරගෙන ඒ භාවනාව පටන් ගත්ත වෙලෙදී ක්ෂණයක් පාසා මගේ ශරීරයේ ඉපදෙමින් මැරෙමින් ගියාය. මගේ සිතත් උත්පාද තිබංග වශයෙන් ක්‍රියාත්මක වුණා. මේ භාවනාව අවසන් කරන වෙලාවෙදී මේ විදර්ශනාවට හැදෙන හැටි. එබැවින් මේ කය අනිත්‍යයෝය. මේ ඇතිවීම නැතිවීම තුල මම පීඩා විඳ බැවින් ඒකාන්තයෙන් දුක්ඛය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ වදාළ දුක්ඛ සත්‍ය සත්‍යයක්මයි. ඊළඟට භව ගමන සඳහා හේතු වූ තණ්හාව මේ දුක ඉපදවීමේ හේතුවයි. එයද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ වදාළ බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සත්‍යයක්මයි. භාග්‍යවතුන් වහන්සේ සත්‍යයක්මයි. ඔය විදිහට ලොකු අවබෝධයකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ විදර්ශනාවට අරගන්නවා. ඒතර අනිත්‍ය දුක්ඛ අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්මං විතරක් බැලුවාම විදර්ශනාවට යනවා කියලා තියෙන පොතපත මට හම්බෙලා තියෙනවා. එහෙම එකක් නැහැ. මේ හැම එකක්ම බුදුහාමුදුරන්ගේ දේශනාවනේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ සූ ධර්මයේ සත්‍යයි කියන දඩයි අපි එන්න ඕනේ. එහෙමයි. අපි දැකගත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම සත්‍යයි කියන එක නෙවෙයි. සමහස දැන් පසුබැසීම නැත්නම් අලසකම මේ කාරණා කෙරෙහි බලන විට අපේ සමාජයේ තිබෙන ලාංකේය සමාජයේ වැඩි වශයෙන් දක්වන දෙයක් තමයි ග්‍රහපල නක්ෂත්‍ර සම්බන්ධව තිබෙන යම් ගැටලු තිරස්චීන විද්‍යාවන් එක්ක තිබෙන සම්බන්ධතාවය අපල උපද්‍රව මේවත් එක්ක තමයි මෙහෙම වෙන්නේ කියලා. දැන් සමහරව හොඳට වැඩ කරගෙන ආපු ළමයි එන අලස වෙනවා එකපාරටම. එතකොට අම්මට අග්ගාලා වේලපත් කඩේ අරගෙන ගිහිල්ලා බලලා කියනවා මේ බලපු කෙනින් කිව්වා ගැටලු සාගත කාලයක් මේක අඟහරු බලපෑලා දෙනවා හරි එහෙම කියන අවස්ථාවක් තිබෙනවා. එතකොට ඒ තුලයි අපි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ භාවනාවේදී හෝ වේවා ධර්මයේදී හෝ වේවා එවැනි අවස්ථාවලත් අපිට ඇතැම් වෙලාවට අහලා තිබෙනවා මේ කාලේ මට මාර අපල ගොඩක් තිබෙනවා. නැත්නම් අපි මේ ධර්ම දේශනා වගේ දායකත්වයේදී සමහරවිට අපිට එන දෙයක් තමයි තිබෙන්නා වූ අපල දුරු වේවා කියලා. එහෙම අවස්ථාවන් පිළිබඳ අපි ඕනතරම් කතා කරලා තිබෙනවා. මට ඒ පිළිබඳ විග්‍රහයක් ඔබ වහන්සේගෙන් අවශ්‍යයි. මේ අලසකමට නැත්නම් කුසීතකමට කම්මැලිකමට තීන මිද්දයට මේක බලපාන්න. ඔව් භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහාම දේශනා කරපු සූත්‍ර දේශනාවක් තියෙනවා. නැත්නම් ජාතක දේශනාවක් තියෙනවා. ඒක කියන්නේ නක්කත් ජාතකය. නක්කත් ජාතකයේ කාකාරත්වය මෙහෙමයි. නක්කත්තං පාතිමානිත්තං අතෝ බාලං උපච්චක. අත්තෝ අත්තස්ස නක්කත්තං කිංකරි සම්තිකාරක.
මොකද මේ සිංහල අදහස යමක් ඉටු කරගන්න හිතාගෙන නැකත් බල ඉන්න බාලයා නැකත දිහා බලා ඉන්නකොට ලබා ගන්න දේවල් ඔක්කොම අයින් වෙලා ඉවරයි. මම කතාවක් එක්ක කියන්නේ නැකත් ජාතකයේදී. එක්තරා තරුණයෙකුට විවාහයක් යෝජනා වුණා. විවාහයක් යෝජනා වෙලා දැන් මේ ඔක්කොම කතා බහ කරගෙන දැන් ආජීවකයෙකුගෙන් පස්සේ ඔහු මෙහෙම අහවල් දවසට අපේ මගුල් ගේ දිනවා. කොහොමද එදාට කොයි වෙලාවද හොඳ? ආජීවකයට තරහ ගියා. මොකද මිනිහාගේ කලින් උපදෙස් ගත්තේ නැහැ. ඒ ඉන්නකෝ මේ ඔය දවසේක කළොත් විනාශයි. දාට එහෙම කරන්න එපා. මම ඒක තව අතිරේක ගෑලක එකතු කරන්නද? මම ඉතින් ඔය අපේ දායකට අයිකාවන්ගේ මේ කොල්ලු කෙල්ලු කතාද බඳිනකොට මං කියනවා මටත් කියාපල්ලා මගුල් ගෙදර මාත් දෙනවා පොඩ්ඩක් සෙත් පතන්න කියලා. දවසක් මම ඔන්න මේ සෙත් පතන්න ගියා ඉතින්. තව මාත් එක 3-4 නමක් වැඩි. ඉතින් දැන් මම වාඩිලා ඉන්නකොට තව පොරවිතාරක් ඉවර නැහැ. දැන් පොරවිතාරක් ඉවර වෙගෙන ඇවිල්ලා දුණු කොළ දෙන්න තුන් දෙනෙක් කොළ තියාගෙන හිටියා. ඔන්න එක මිනිහෙක් කිව්වා හරි දැන් ඔන්න දකුණු පාය උස්සන්න කිව්වා. දකුණු පාය ඉස්සුවරුන් දෙන්න. මනමාලේ දෙන්නේ. ඊට පස්සේ ආයෙ මිනිහ හෝ තව විනාඩි 3ක් තියෙනවා. හෝ තව විනාඩි 3ක්. දැන් අරුන් කකුල උස්සගෙන ඉන්නවා. මං කිව්වා කියාපන් කොකා වගේ තාරි කකුලේ දෙන්නේ නැති පිස්සු නැතුව. ඊළඟට ආයෙ තව විනාඩි 3ක් ඉන්නන් තියෙන්නේ. ඊට පස්සේ උස්සගෙන බහැපල්ලා. ඒ වගේ මිනිස්සු හරි අන්ධ භක්තිය මේ නැකත් පිළිබඳව ගත්තොත් මම මේ නැකත් වල ධාරයක් නැහැ කියලා හැම කියනවා නෙමෙයි. මේ බුදුහාමගේ දේශනාව කරන්නේ. දැන් මේ ජාතක කතාව අනුව එතකොට ආජුකේ කොහොඳ නැහැ දවස්. හොදද හින්දා මිනිහා කරපු වැඩේ අර ගෙදර මගුල් ගෙදර ලෑස්ති කෙල්ලගේ පැත්තෙන් මනමාලයක් නැහැ. මනමාලයක් ගියේ. දැන් නැකට හොඳ නැහැ කිව්වනේ. පහුවදා ගියා. අර මිනිස්සු කල්පනා කරනවා දෙන්නේ මේ මුළු මගුල් ගේ වල ඇති කළා දැන් මේ මනමාලයක් නැහැ. කියන්නේ මනමාලයක් නැති මගුල් ගෙදර මනමාලියට මගුල් ගේ වගේ කියලා. ඉතින් දැන් වෙන මිනිහෙකුට කෙල්ල කසාද බඳලා දුන්නා. පහුවදා ගියා අර මනමාලයක්. දැන් පහුවදා ගියේ දැනවත් කරන්නේ නැතුව. ඊට පස්සේ කිව්වා මම මේ ආවද කැන්දා යන්න. අද කොහෙද මං කියන්නම් යන්න තියෙන්නේ ඊයේ නේ දිවිත් දවස් ඔක්කොම ලෑස්ති කරලා ඔන්න අපි කෙල්ල වෙන නිහකට දුන්නා. දැන් ඊට පස්සේ ඕක ආරංචි වෙලා බුදුහාමුදුරු කියනවා ඔය දරේ විතරක් නෙමෙයි ඔය පුණ්ඩ කොුනේ. ඔය පෙර ආත්මයකට ඔය විදිහම දිව්‍යක් පුණා කියලා ඒ විදිහම දිව්‍යක් වෙච්ච කතාව කියනවා. අපිට දැන් මේකෙන් පේනව නේද නැකතට වහල් වෙච්ච නිසා හොඳ අවස්ථාවක් ගිනී ගියා කියන්නේ. මේ ඩාටා කියනවා අත්ෝ අත්තස්සනක් ගන්න. යම් කිසි කෙනෙකුට බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නවට කරන සිතුවිල්ල හොඳ නම් ඒක තමයි නැක. ඒතකොට මිත්‍යා දෘෂ්ටියක් රටේ ඉඳලා තිබෙනව නේද? මිත්‍යා දෘෂ්ටියක්. මම මතකයි වහන්සේ එක්තරා මේ අවමංගල්‍ය උත්සවයක් පිළිබඳවත් වෙන එක සම්බන්ධ කරලා දේශනා කරලා තියෙනවා. මිනිය ප්‍රධාන දොරෙන් ගන්නත් මොකද්ද? ඔව් ඒක ප්‍රධාන දොරෙන් ගත්තොත් අපලයි කියලා පිටි එහෙම කරගනියා කියලා. ඔව් මිටින් පිටි කරලා මිනිය ආරගත්තා. ඒක මම හිතන්නේ මාධ්‍ය තියෙනවා සමාජ මාධ්‍ය වල දාලා තියෙනවා ඒක හරියට දේශනාවක් වුණා ඇත්තට මේක හැබැයි අත්දැකීමක් ඒක මිනිස් පිස්සුනට නෝ මේ නැකතද දැන් අර මනමාලේ උන් දැන් පැය ගන්න කරුණේ හිටගෙන තනි කකුලෙන් හිටගෙන ගියාම අර කීක දඩිසේ පාත්‍රය වැටෙන්නේ නැද්ද ඒකම නේද අපල ඉතින් ඒ නිසා අපි සරලව බලන්න ඕනේ මේ ජීවිතේ මේ පිස්සුනට නැතුව ඉන්න අර ඕවා තියෙන්නේ මේ පෙරදිග ආදිවාසීකරගේ මිනිස්සුන්ට නෑ තරහව මේවා දබ්බද ගලමනා මේක වැඩි විදිහටපත් වුණාම ඒකෙල්ල සුමාන ගානක් ගේ ඇතුලේ කුණු කරපර තියාගෙන ඉන්නවා. ඊට පස්සේ උන නාවනවද හොදනවද කියලා ආයි එකක්. පිටරට වල තියන දොහම එකක්. උන් දියුණු වෙන්නේ ඒ නිසානේ. පිළිෙන්නේ ඒ නිසා තමයි. නමුත් ඒකට බලන්නේ ඒක මනවර වීම නැයි කාන්තාවක් දරුවන් ලැබීමේ මූලික අවස්ථාව සකස් කර ගැනීමයි කියන දේ ඉන්නවා. අපි මං කියන්නේ අපේ සාරධර්ම සිඳින්න ඕන කියන එක නෙමෙයි. පාරම්පරික කුල කර්ම රකින්න ඕන. නමුත් අපි හිතමුකෝ සමහරවිට ළමයට විභාගයක්. තව දවස් 4කින්. දැන් ළමයා ගෙට වුණා. ගිහින් වෙලාව බැලුවා. එතකොට දෙනවා සතියකට එහා දිනයක්. මේ දිනේ තමයි හොඳ දිනේ. අර කෙල්ලගේ විභාගයේ සාමාන්‍ය පෙළ විභාගය කියලා පිළිගන්න. අනාගතේ ගන්න බැරි වුණා. ශිෂ්ටත්වයේ දියා ගන්න බැරි දින පැන්න නැකද හින්දා. මුළු ජීවිතේම අඳුරු නැද්ද? එතකොට අපි උන්නේ පිස්සු නැද්ද? ආන් ඒක තමයි මේ සිංහල භාෂාවේ මිනිසුන්ට තේරුම් කරගන්න. නේද ග්‍රහ දෝෂයම නැත්නම් මේ නැකත් ශාස්ත්‍රයේ මේ වගේ දේවල් එක්ක මිනිසුන්ගේ හිතේ බයක් ඇති කරලා තිබෙන්නේ. ඒ කියන්නේ ශ්‍රද්ධාවට වඩා බය ප්‍රබලව අපේ මිනිසුන්ගේ හිතවලට ආවම ඒක අපි හිතමුකෝ හොඳයි ග්‍රහවල වලින් මොනවාරි අවේරයක් තියෙනවා. ඒකෙන් වෙලාව බලවම නැකත් හොඳ නැහැ. එහෙම නැත්නම් සමහරට හඳහන් බලවම හඳහන් ගැලපෙන්නේ නැහැ. මේ බුදුහාමුදුරුවෝ අන්තිමට වදාන්නේ ජීන්තරිසන්ත කාරක අහසේ තරු මොකක් කරන්නද බල කාලකන්ණියට
කාලකන්නිකම ඉන්න මිසක් අහසේ තරුණයකට බලපාන්නේ නැහැ. එහෙම. හොඳයි එහෙනම් බලපානවා කියමුකෝ අපි යම් කිසි බලපෑමක් තියෙනවා කියමුකෝ. එයා ඊට වඩා ප්‍රබල කිරණන් බුදු ගුණ බුදු සරණ යාමේ දහම් සරණ යාමේ සංඝ සරණ යාමේ රත්ත්වයේ පිළිබඳ සංකීර්ණ බල ධර්මයක් හදවතේ ගොඩනගාගත්තොත් එකකටවත් බලපෑම් කරන්න බෑනේ අපිට. අපිට වැඩසටහන නිමවට පත් කරන්නට කාල වේලාව ලං වෙලා තිබෙන පෙරහඳුරනේ අපි අලසකම පිළිබඳව වැඩිපුර සාකච්ඡා කරපු නිසා අවසාන ප්‍රශ්නයක් එය වර්තමාන සමාජයත් එක්ක අපි රට පැත්ත ගැන හිතලත් අපි ඒ දෙසට යොමු වෙනට ඕන විශේෂයෙන්ම කොරෝනා වගේ අසංගත තත්ත්වයක් එක්ක ඇතමෙක අලස වෙන අවස්ථාවක් අපි සමාජයේ පහුගිය කාලේ ඒක දිගටම නිවාඩු හින්දා අලස වුණා කියලා. හැබැයි එහි අනිත් පැත්ත බවට පත් උනේ අපි නැගී සිටීමකට පරිවර්තනය කරගත්ත ගෙදර මොනවා හරි හිටවන්න පටන් අරගෙන එතනින් පටන් ගත්තු අපි පොඩි නැගී සිටීමකට යොමු වුණා. ඒ වගේම අපි සමාජ මාධ්‍ය දැක්ක මේ කාරණාව සත්‍යසතතාවයේ කෙසේ වෙතත් මා දුටු කාරණාවක් ඇසුරේ මම වහන්සේ විමසන්නේ අපේ රටේ ජනාධිපතිතුමා පිළිබඳව කළ විග්‍රහයක සමාජ මාධ්‍යයේ තිබුණා රාත්‍රී 2ට පමණ නිදාගන්න යන එතුමන් ඉවත් කළාලු මේ මට හරියට පහට ඇහැරවන්න වැඩ පටන් ගන්න තියෙනවා කියලා. එතන අපි දකින යම් ආකාරයකට මේ පූර්වාදර්ශී නායකත්වයක් නැත්නම් රට ඇහැරවන්න ඕන නැගිටවන්න ඕන කියන හැඟීම. දැන් අපි කලින් මීට පෙර ආතුව අපේ රටේ හිටපු එක්තරා ජනාධිපතිවරේ ආර් ප්‍රේමදාස මැතිතුමන් පාන්දර අලියම් කාලේ නැගිටලා ජනතාවගේ ප්‍රශ්න වලට සවන් යොමු කළා කියලා අපි අහලා තිබෙනවා. මේ තවත් ජනාධිපතිවරු හිටියා. ඇහැරෙන කම්මැලි කමට අලසකම නිසා වෙලාව වෙනස් කරපු රෑ 10ට නිදාගත්තු එහෙම ජනාධිපතිවරු හිටියා. ඉතින් මේ පූර්වාදර්ශී චරිතයක් බවට රටේ නායකයෙක් පත්විය යුතුයි කියන හැඟීම තුළ හොඳම උදාහරණය බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතයත් උන්වහන්සේ බොහොම සැලසුම් කළා, කල්පනාකරණය කරලා සමාජයට පණිවිඩයක් දුන්නා. එතකොට රටේ නැගී සිටීමට රටේ අලසකමින් තොර සමාජයක් බිහි කිරීමට නායකත්වයේ ලක්ෂණය තුලත් නායකත්වයේ තුලත් ඒ ලක්ෂණ තිබිය යුතුයි නේ. සැබවින්ම දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතු පීතෝ බෞත ලෝකෝච රාජා භවතු ධම්මිගුණේ රාජ්‍යරෝ තථාගත ධර්මයේ අනුව ක්‍රියාත්මක වෙනවා නම් ඒ උපදේශ අනුව ක්‍රියාත්මක වෙනවා නම් ඒ පාලකයන්ගේ තියෙන කාලසටහන බුදුහාමුදුරගේ කාලසටහන. ඒකයි රාත්‍රී 2ට ජනාධිපතිතුමා නිදාගෙන පාන්දර 4 වෙනකොට අවදි වෙනවා. ඒක ගන්න හොඳම සාධකයක් තමයි අද මේ දවසේ උදේ මම සාකච්ඡාවක් කරුවා 7 සිට 8 වෙනකන් ගැන සාකච්ඡාවක් එක්තරා මාධ්‍යයක. එෙහිදී අමාත්‍යවරයා කියනවා අද උදේ මම ජනාධිපතිතුමත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කළාම අද දවස් ඇතුළත මට මෙන්න මේක දැනුවත් කරන්නයි කියලා කිව්වා. මම මේ වැඩසටහනට යනවා කියලා මතක් කළා. එතකොට එතුමා ඒ ආයතනට එන්න අඩු ගන්න පිටත් වෙන්නේ නැත්තේ 5ටවත්. ඒ කියන්නේ ජනාධිපතිතුමා ඕන වෙලාවක දුරකථනයට නැති අමුතුරුන්ගේ දුරකථන පණිවිඩයට අවදි සිටින් ඉන්නවා කියන කාරණාවනේ. අඩුම ගානේ රැස්ටි වෙනත් වෙනවා 4ටවත් කතා කරන්න නැති. ඒ නිසා අන්න ආදර්ශවත් ජනනායකයෙකු විසින් ලක්ෂණ. ඊළඟට පරිණු ගන්න ගැතිය මෛත්‍රී ගන්න. මට මේකට ඔබ කාලය දෙන එකක් නෑ එච්චර. නමුත් මම ඒ නිසා සැකෙමින් මතක් කරන්න චරිතය තේරුම් ගන්නට නැත්නම් පාලකයෙකුගේ ලක්ෂණ තේරුම් ගන්නට හොඳ එකක් තමයි සීලව ජාතකය. ඒ සීලව රජුරෝ බොහොම අහිංසක රජ කෙනෙක්. හැබැයි හරි යුක්තිගරුක කෙනෙක්. කොසෝ මේ සීලව රජුරුවන්ගේ ළඟ හිටපු අමතිවරයෙක් තරහ වෙලා ගිහින් කොසල් රජුරුවට කියනවා මේ අපේ සීලව රජුරුව හරියම අපි ධාර්මිකයි රජුරුව ඉතින් ඒකට ලෝභ නැහැ. හැබැයි ඔන්න ඔබතුමාට හොඳ ශාස්ත්‍රීය රාජ්‍යයක් ඕනනම් ඇවිල්ලා අල්ලන්න පුළුවන්. දැන් ලෝකෙට ගිහිල්ලා අපේ උන්කේලන් කියලා ලංකාව පාවා දෙන්න උත්සාහ කරන්නේ ඒ වගේ. පාවා දෙන්න උත්සාහ කරා මේකම කාලා මේකම හැදිලා. දැන් කොසල් රජුරුව විදිහට පණිවිඩයක් කියවලා දැන් යුද සේනාවක් එක්ක ඇවිල්ලා යනවා. යුද්ධ කරනවාද රජය ගන්නවා දෙනවාද? ඊට පස්සේ කියනවා රජය ගන්න. ඇවිල්ලා දැන් රාජ්‍ය අරගෙන සීලෝ රජුරුව ඇතුළු මැතිවතුරු ඔක්කොම ලොකු වලක් කපලා බෙල්ල දක්වා පස්තද කරනවා. ගොඩ ඉඳ බැරි වෙන්නේ. අමුසෝනකයි මේ පස්තද කරනවා. ඉතින් සීලෝ රජුරුව කියනවා මේ කවුරුවත් තරහ ගන්න එපා. මෛත්‍රී කරන්න. මෛත්‍රී තමයි බලය තියෙන්නේ. ඕම ඉන්න ගමන් අර මිනිස්සු වලලා තියෙච්ච තැනට ආවා අමුසෝනේ මිනි ගන්න එන සත්තු. ඉවල්ලු ආදී වශයෙන් ඉවල්ලු ආවා ඒ ඉවල්ලු ඇවිල්ලා දැන් මේ ළඟට ඇවිල්ලා හාරනවා. සීල රජුරන්ටත් ඇවිල්ලා හාරනවා. අනිත් තැනකටත් ඇවිල්ලා හාරනවා. දැන් කණ්ඩ හදනවා. සීල රජුර කරපු වැඩේ හරි ශක්තියෙන් බෙල්ල දික් කරලා අරු තද කරන පසට තියලා තද කරගත්තාම කෑ ගැහුවා අර හිවලා. කෑ ගැහුවම අනිත් කිවල් රැළම ඒක තේරෙන්න දීපා. හැබැයි දුවන් ඉතල දැන් බෙල්ල හිර කරගත්තා නෑ. එයා අත් දෙකෙන්
කකුල් දෙකෙන් පස් ටික හැරෙවුවා මොකද බෙහෙලා යන්න ඕන නිසා. බැලුවම රජුරවන්න ගොඩ එන්න පුළුවන්. ඉතින් ඕනම උතුරකට කොරෝනා නෙවෙයි ඊට වඩා ලොකු උතුරකට මේ ජනාධිපතිතුමා වෙන මුණ දෙයි. ඒක හදන්නවා ඊවලුගේ බෙහෙලා වැඩ කරගන්න හැටි. ඒක ජන සමාජයට ආදර්ශයක් වෙලා ඒකට ජන සමාජයේ තේ මතින්ම නැගිටින්න ඕන. ඇත්තටම මේ මතින්ම නැගිටින්න. මොකද රට ඇරියන්නේ දැන් ආපහු. ඔව්. දැන් ඊට පස්සේ මෙයා දැන් අමුසෝන ඉන්නේ රජුරෝ කියලා. ඔය අතර ඉන්නකොට මිනිහක් බෙදා ගන්න බැරුව. මෙලෙස පෙන්නද ඡන්දේ තියන්න මේවා දඟලනවා. ඔය ඇස්සේ මිනිහක් බෙදා ගන්නකොට යක්කෝ දෙන්නේ දඟලනවා. ඒ අතරත රජුරෝ මේ මොකද බලව මේක බෙදලා දෙන්න අපිට. ඒක හැබැයි බෙදලා දෙන්න පුළුවන්. මං හරි අපිරිසුදුයි. ඒ නිසා මම දැන් හොඳට නාගන්න. නාගන්න මොකද කරන්න ඕන කියලා හිතනවා අහවල් කරන රජමන්ත්‍රවලට උඹලා ගිහිල්ලා කොසල් රජුරෝ නාන්න පැන් හදලා තීටි කරනවා වරේ. දැන් මේ ටික අරගෙන ආවම හොඳත් නෑ. හැබැයි දැන් මොකද කරන්න ඕන? දැන් මේ මිනිහ බෙදා ගන්න බැරුව. දැන් මොකද කරන්න ඕන? දැන් අපිට හරි පටගිනි. ඒ නිසා ඒ රජමාලිගාවේ තියෙන රාජ්‍ය භෝජන ටික අරගෙන වරේ. දැන් භෝජන කාලා මිනිහ දෙකට බෙදලා කඩුවක් අතරගෙන මේ රජුගේ කඩුව. කොසල් රජු. ඒක අතරගෙන මිනිහ හරියට දෙකට පාන දෙන්නට බෙදලා දුන්නාම දැන් මොකද කරන්න ඕන? දැන් මාව අරන් ගිහිල්ලා මේ අනිත් අය ඔක්කොම ගෙවල් වලට දාලා නැතිවරු මාව අරන් ගිහිල්ලා මගේ ඔය දැන් මගේ ආයනේ සැතපීලා ඉන්න රජ කෙනෙක් ඒ සායනේ මාවත් කියලා වගේ. දැන් අඩුවක් අරගෙන ගියලා. අර කට හැරුණා. මේක මට පැය දෙකක විතර බණක් කියන්න කියන කතාව. මේ ලෞකික සමාජයේ පරපාලන තන්ත්‍රයත් එක්ක සාකච්ඡා කරලා. පක්ෂ දෙකටම හොඳ පාඩම් තියෙනවා මේක. ඊට පස්සේ ඔන්න රාජ්‍ය වහන මොකද කියලා. අප්පච්චි මේ ඔබතුමා කොහෙන්ද ආවේ? එතකොට කියන්නේ එහෙමයි කියලා කතාව කිව්වා යක්කු. මේ කොසල් රජු කල්පනා කරන යක්කුන්ටත් මේ වගේ උතුම් රජකීය ගුණේ තේරුණා මට තේරෙන්නේ නැහැ නේද කියලා. එතන සමහරවන්නේ ගුණේ තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ ගුණේ තේරෙන්නේ නැති නිසා නේන්නම් මේක තේරුම් ගන්න බැරි අන්ධකාර බව නිසා නේන්නම් මේ නොඑක ආකාර අතුරු කැලී එකතු කරලා මේ කියන මේ සෝයන්නේ රට බෙර ගන්න එක වගේම දැන් මේ වෙනකොට ටිකක් ඇඳෙන්නේ වත් කරලා ව්‍යාපාර සහ මේ කාර්යාල ආරම්භ කරලා ඔව් දැන් මේකට විරුද්ධයක් බලන්නේ සිස්නව දෙනානේ මරුණේ දාම කියලා මරණ සංඛ්‍යාව වැඩි වෙන ගන්න කොරෝනා අසාධ්‍ය තත්ත්වයකට වෙන්නේ සංඛ්‍යාව වැඩි වෙන කම්බලයි ඒක කරන්න සතුටක් ඒක කරන්න තමයි මේ පාර්ලිමේන්තුවර බලලා මේක කියන්නේ ඉතින් ඒ නිසා මිනිහගේ ගුණය අඳුර ගන්න ඕනේ ඒ ගුණය අඳුරගත්තොත් රටක් ශාස්ත්‍රීය වෙනවා කියන එක මේ වගේ සමාජයක තමයි අපි ඉන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය යහපත් රටක්. ඒ රට ගොඩනගන්නට ධර්මයත් එක්ක සමගකම් තිබෙන, ධර්මයත් එක්ක ගමනක් යන, ධර්මය හඳුනාගත්තු අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ඇසුරේ හිත වඩන, ඒ වගේම කුහවවාද අනුශාසනා ලබන රාජ්‍ය නායකයෙක් කටයුතු කරන විට ඒ විට අපි සමාජයක් විදිහට නැත්නම් අපේ රටවැසියන් විදිහට ප්‍රයුතුකම් තියෙනවා, වගකීම් තියෙනවා, හඳුනා ගැනීම තියෙනවා. රට පෙරට කොට ඒ සෑම දෙයක් කෙරෙහිම හිතන්නට යොමු වෙන්නට හොඳ කාලයක් මේක නිසායි මේ ධර්ම සාකච්ඡාව තුළ අපේ හමුදුරන්වහන්සේ වටිනා වූ දහම් කාරණා පහදලා දුන්නේ සමාජයත් එක්ක. ඒ නිසා ඔබගේ අලස වූ සිත නැවත උද්දීපනය කරගන්න, ඔබගේ නිදිබර වූ දෙනෙත් ඇහැරවා ගන්න, ඇහැරවලා මේ සමාජ ක්‍රමේ අපි ඉන්න තැන හඳුනාගෙන, රට වැටලා තියෙන තැන හඳුනාගෙන එයින් ගොඩ ගන්නට පුළුවන් ආකාරයට හිත මෙහෙවන්න. ඒ තුළ රට ගොඩ නැගී ශාසනය රැකී අපි අපේ ජීවිතයේ ධර්මයේ කෙරෙහි අවධානය යොමු කොට අවබෝධය ලබන්නට පෙර සූදානම් වෙමු. ඒ සඳහා මේ ධර්ම දේශනාව, ධර්ම සාකච්ඡාව ඔබට ඉවහල් වේවා. ඒ සඳහා ඔබ ගන්නා වූ වෑයම තවත් ශක්තිමත් කරගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සාකච්ඡාවේ අවසාන විනාඩි කිහිපයේදී අපි පුණ්‍ය අනුමෝදනාව වෙතට යමු වෙනවා. සදහවර සිටින් ශාසනය අනුහුදු සොයා බලන සදහවත් සම්බුදු පිරිස මේ ආපදාපන්න භයංකර මොහොතේ අපි දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින මොහොතේ FM ගුවන්විදුලි ආරහා කළ ආරාධනාව ඉල්ලීම අපේ තියෙන අපහසුකම ප්‍රකාශ කිරීම වෙනුවෙන් සංවේදී වුණු බුදු පිරිස පූජා බුද්ධියටත් වඩා එක්තරා ප්‍රමාණයකට මම හිතන්නේ අනුකම්පා බුද්ධියක් මුල් කරගෙන ඒ ගෞරවයට මිශ්‍ර කරගෙන අපට අපපකාර කළ සියලු දෙනාටම පින් අනුමෝදන් කරමින් විශේෂයෙන් මේ වෙලාවේ අපට දර කෑල්ල පවා හරි වටිනවා. ඒ වෙනුවෙන් පවා වෙරවීර්ය දුන්නු අත දුන්නු දර කැබැල්ල පවා ගෙනවුත් දුන්නු සියලු දෙනාටම හාල්ලට එළවලු ටික දුරුතුරු පහටක සකස් කරලා හරිම ආදරෙන් භක්තියෙන් ගෙනත් දුන්නු. පුළුවන් උපරිම ශක්තිය පාවිච්චි කරලා මේ වෙලාවේ ඔබ වහන්සේලාට බේකින් හේකින් අවශ්‍ය කරන අපෝපස්ථාන ලබා ගන්න මේ වෙලාවේ ලොකු අපහසුකම් නැති. ඒ නිසා අපි මේ බරපැන ඔබ වහන්සේලා වෙනින් පූජා කරන ස්වාමීන් මේ බරපැන පිළිගන්නේ කියන ආදරණීය ගෞරවනීය පූජනීය
සෙනෙහස මුසු උපකාර මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරමින් අද පුණ්‍යානුමෝදනා වලින් මා පියමන් කරන්නේ පළමුවෙන් අප හැදුණු වැඩුණු අප උපන් ගම්මානයේ වෙත ඒ තමයි මහනුවර කැටවල ලෙවුල ගම්මානයේ පන්සල පාරේ අංක 20කින් 7 නිවසේකේ රත්නතිලක පින්වත් ආදරණීය මාතාව ඇතුළු සකීය කල්යාණ මිතුරු බුදු පිරිස එකතු වෙලා රුපියල් 50000ක බරපැනක් අප වෙත මේ වේත් හේත්තාදී වෙනුවෙන් සහ අනෙකුත් මූලික අවශ්‍යතා සඳහා මේ වෙලාවේ පින්වත්නි ඇත්තටම පසළොස්වක පොහොය දෙකක් මේ පූජා භූමියට පිරිස රැස්ුනේ නැති නිසා විදුලි බිල ගෙවා ගන්න, ජල බිල ගෙවා ගන්න, වගේම දානමාන ආදීට වේවා අනිකුත් උවමනාවන්ට වේවා කතා කරන දුරකථන බිල ගෙවා ගන්න බැරි ලොකු අපහසුයක්. වගේම දානමාන වලට අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ හිඟපාඩු වෙනකොට ඒ හිඟපාඩු පියව ගන්නද බැරි අවස්ථාවක පින්වත් ඔබ අපට කළ මේ උපකාරයේ මහත් බලවත් ශ්‍රේෂ්ඨ උපකාරයක්. ඒ වෙනුවෙන් පින්පෙත් දෙන්නට දැනට ලැයිස්තුගත කරුණු අතරින් කීපයයි අපට අවස්ථාව සැලසෙන්නේ. අද දවසේ අපේ රත්නතිලක අම්මා ඇතුළු බුදු පිරිස මේ උපකාරය කරලා RMP බණ්ඩාර පින්වත් මහත්මයාට නිදුක් නිරෝගී සුවය පතමින් එතුමාගේ මව් දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කරමින් ඒ වගේම සුමුදු ප්‍රේමචන්ද්‍ර මහත්මයා උපකාරී වෙලා මව් දෙමව්පියන් සිහිපත් කරලා ආශිර්වාද කරමින් නොබෙල් විජේරත්න මහත්මිය විසින් ආනන්ද විජේරත්න මහත්මයා සහ කොලින් විජේරත්න මහත්මිය විසින් කොලින් විජේරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීම ඇතුළු අරමුණු මුල් කරගෙන අද දවසේ මට ශක්තිය දායකත්වය මේ පුණ්‍ය භූමියට පවරා තිබෙනවා. ඒ වගේම කුරුණෑගල පුත්තරම් පාරේ අංක 447න් 4 නිවසේ බණ්ඩාර සුන්දරත්වයම පින්වත් තාත්තා අපට රුපියල් ලක්ෂයක බරපැනක් පූජා කරලා පාඨශාලාචාර්ය යතනම් සසන් මගේ භාර්යාව වන 2016 ඔක්තෝබර් මාස 23 වෙනිදා පරලෝකසපත් කුස්මලතා විජේසිරි අබේසිංහ මහත්මියට පින් දෙන්න අපේ හාමුදුරුවෝ කියලා ආරාධනා කොට තිබෙනවා. ඒ වගේම මගේ පියතුමාණන් වන එච්.එම්. ඩිංගිරි බණ්ඩා මහත්මයාට එස්.එම්. පොන්චු මහත්මයා ආදරණීය අම්මාට එච්.එම්. ලීලාවති මෙනිකේ සහෝදරියට එච්.එම්. පොඩි මෙනිකේ සහෝදරියට මා මණ්ඩිය වන පොලිස් පරීක්ෂක ඩී.ආර්.ඩී. අබේසිංහ මහත්මයාට නැන්දනියු තෝමා දිසානායක මහත්මියට පීකී ශිරජාතීන්ට පින් දෙන්නට මේ පරිත්‍යාගයේ සිද්ධ කරන බව සිහිපත් කළා. බණ්ඩාර සුන්දරත් පෙරුම මහත්මයාණෙනි පාරමී ගුණ නෝන දියුණු වේවා පරම ලෝතුරු නිවන් සුවයට ඔබ ශක්තිය ලැබේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ පූජා භූමියේ වසර 30 කරනකට අධික ඉතිහාසයක් තුළ දිය හැකි හැම ශක්තියක්ම ලබා දෙමින් අපට පියසෙනෙහස මවසෙනෙහස උරුම කර දුන් ග්‍රැන්විල් සිල්වා මහත්මයා ප්‍රධාන ආදරණීය පවුලේ සම්බුදු පිරිස අද දවසේ ඉඹුල්ගොඩ පහළ ඉඹුල්ගොඩ අමනුගොඩ පාරේ සිට රුපියල් 50000ක බරකණක් පිළිගන්වා තිබෙනවා දානමාන ආදී සියලු පින් කටයුතු වෙනුවෙන්. විශේෂයෙන් සදහැවතුන්ගේ ප්‍රධාන අපේක්ෂාව අභාවයට පත් වන හිමා සිල්වා සෙනෙහවර ස්වාමී දිනේට දමෙන්ත සිල්වා ආදී සෙනෙහවර දිනේ පින් අනුමෝදන් කරන්නට දිනෙන්ත සිල්වා පුතුගේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට විශේෂයෙන් ගන්නේ සිල්වා මහත්මයා දැන් ජීවිතේ වායු වෘද්ධ සමය තුළ බොහෝ පාරමී ගුණ පුරාය දසාපසු බලමින් කල්ගත කරන කාලයේ සියක් වස්සායි වඩන්නට මේ පුණ්‍ය ශක්තිය මහෝපකාරී වේවා මහෝපකාරී වේවා. මේ පින්කමට සහාය සම්බන්ධ වෙන අපේ දයා ජයතිලක අක්කා අයියා ඇතුළු ඒ කුල පවුලේ හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය අත්පත් වේවා සිත්පත් වේවා නිවන් පත්වන්තම ආධාරයක් වේවා. හැම දෙනාටම නිවනේ නිවීම වැඩි ඈතක නොවන පිණිස මේ කළ පින්කම් කරන පින්කම් සියල්ලක්ම පාරමිතා වේවා කියලා ආදරයෙන් ගෞරවයෙන් අදිෂ්ඨාන කරනවා. සාදු සාදු සාදු. මෙතෙක් පාමුල වැඩසටහන නිමාවට පත් කරන මොහොතේ අපි ගම්පහ මිලිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ මේ පුණ්‍ය භූමියේ දුරකථන අංක ඔබට සිහිපත් කරනවා. ඔබට පුළුවන් මේ විහාරස්ථානයේ ඇති අඩුපාඩු සොයා බලය සඳහා ඔබට හැකි පමණින් දායක වෙන්නට 0.7 13 14 625 0.7 13 14 625 ඒ වගේම 0.33 222 43 84 0.33 222 43 84 දුරකථන අංකය වගේම 0.714 222 844 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙන්නේ. ඔබට ඒ ආරාධනාව සිදු කරමින් අද මෙතෙක් පාමුලේ සමුගන්න මොහොතේ ඒ ගෞරවනීය දේශිකානන් වහන්සේ අපේ නාහිමිපාණන් වහන්සේ පූජනීය වන්දනීය කැටවල හිමාලෝක නායක හාමුදුරන් වහන්සේ මේ කරන සියලු කටයුතු වලින් අපේක්ෂා කරන්නේ ඔබේ ධර්මාවබෝධය, ඔබේ ලෞකික ජීවිතයේ සැපවත් භාවය, ඒ සඳහා මාර්ගයයි ධර්මානුකූලව විවරණය කර දෙමින් මේ අපේ ජීවිතය යහමඟට ගන්නට උන්වහන්සේ අනුශාසනා කරන්නේ. ඒ සියලු සත් කටයුතු වලින් රැස් කරන්නා වූ කුසලයේ උන්වහන්සේට නිවීම පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී
නිරෝගී වේවා දීර්ඝායුෂ අපේ වහන්සේට ලැබේවා කියලා බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමින් පෙත්පත් පාමුලෙන් සමුගන්නවා. රාත්‍රී 7ට සිටින තසපුතුල පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබට ගෞරවයෙන් ආරාධනා කරමින් පෙත්පත් පාමුලෙන් සමුගන්නවා. හැම දිනකටම තෙරුවන් සරණයි.